මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 1166/32 උද්‍යාන පාර කොට්ටාව උතුර පන්නිපිටිය ලිපිනේ පදිංචි කපිල නවරත්න මහතා සහ සුමුදු නවරත්න මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය හා මහා පුණ්‍ය කුසලය දැනට වසර 15කට පෙර මිය පරලොව ගිය මාලා උඩවත්ත ආදරණීය මෑණියන්ට අනුමෝදන් වේවා. පවුලේ සියලුම මියගිය ඥාතීන් හා හිතවතුන් පින් අවශ්‍ය ස්ථානයක සිටිනම් මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. සුජීවත්ව සිටින SG ගුණතිලක පියාණන්, MB රත්නායක පියාණන් හා WJ අබේ ගුණවර්ධන මෑණියන්ට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උතුම් ධර්මාවබෝධයට මඟ විවර වේවා. බුමිත විහාරා ඉනුර කේමින් කෙමිත් එවින් හා දෙවින් යන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්මාවබෝධයට මඟ විවර වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. තව තවත් මෙවැනි වූ ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන මානේන මත්තාතේ සත්තා ගච්ඡන්ති දුග්ගතින් තං මානං සංවදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහයන පුනායන්ති ඉමං ලෝකං කුදාචනං තී. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව සවන් දෙන නරඹන ලබන ලක්වාසී ලෝකවාසී සදහැබර පින්වතුනි, නිවන් මඟට උපනිශ්‍ර වෙන ස්වාමින් වහන්සේ කැමති පරිදි දේශනාවක් කියන නිදහස් මාතෘකාව යටතේ ධර්ම දේශනාවක් කරන්න අප සූදානම් වෙන්නේ. විශේෂයෙන් මේ යුගයේ මාධ්‍යමකින් අපේ ධර්මානුශාසනාවන් සඳහා ඉල්ලනු ලබන නැත්නම් ආරාධනා කරන අද පින්නතුන් පලාපරකින් පැවිදි සමාජෙත් සිටිනවා, බොහෝට ගිහි සමාජය තුළ. අපට ලබා දෙන මාතෘකාව තුළ පාරම්පරිකව ඇවිදින් තිබුණා වූ මතයක් බිඳී ගොස් තිබෙන බව, ඔවුන් තුළින් හෝ බිඳී ගොස් තිබෙන බව අපි දකිනවා. මොකද මා මෙලොවට බිහි වූ සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කාටවත් කලාතුරකින් කෙනෙක් ඉන්න ඇති ස්වකීය අනුගමනීය ප්‍රතිපදා තුළ පංචශීලයේ සිට උපසපන් ප්‍රතිපත්තිය දක්වාම ඒ සීලය රැකලා අනාගත බුදුවරයෙක් හමුවේ තමයි නිවන් මඟ හෙළි කරගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා හිටියේ. මේක සමාජයේ නොදන්නාකමින් සමාජය තුළ පතරවා හරින ලද මිත්‍යා දෘෂ්ටියක් මේක. මේකෙන් කරලා තියෙන අපරාධය ගණන් හදන්න බෑ. කාටවත් චෝදනා නොකළ වුණාට සම්බුදු සසුනක සදහම් පවතින රටක සදහම් ආරක්ෂා කළා වූ සංඝ පරපුරක් විසින් ග්‍රන්ථකරණයෙන් ගෙනත් දීලා තිබෙන්නේ අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන්න නෙමෙයි, ලබාගත් ජීවිතයේ දුකින් මිදෙන්න. ඒකට අදාළ දහම් පොත්පත් පරිශීලනය තුළ සදහම් මතුවී තිබුණේ නැහැ අර්ථ විවරණය. මේ නිසා වැරදි මාවතෙන් උත්සාහ කරපු අයට මධ්‍යම ප්‍රතිපදාව කියලා අත්කල මතානියෝගේ භාවනාංග පරිහරණය කරපු අයට කෙලෙස් යට වෙනවා ඇරුණාම කෙලෙස් සංසිඳීමක් සිදු වෙන්නේ නැති බව තේරුණාම ඇති කරගත්ත මතයක් තමයි අර තිබෙන්නේ. ඉතින් මේ මතය ධර්ම ශ්‍රවණය කිරීම තුළ බැහැර වෙනවා ඇරුණාම නිකන් බැහැර වෙන්නේ නැහැ. මේ මතයත් ළමා කාලේ හිතට රිංගගත්ත දෙයක්, කවුරු හරි උගන්වපු දෙයක්. ඒක ඕතන ඉඳගෙන බලන තාක්කල් ඇත්ත තේරෙන්නේ නැහැ. නමුත් අහම්බෙන් හරි මේ පසුගිය කාලවකවානුව තුළ කොරෝනා වෘද්ධ නිසා හෝ ගෙදර ඉන්න සිදුවන නිසා හෝ නැත්නම් වෙනත් ආකාරයෙන් ධර්ම ශ්‍රවණයේ තියෙන ප්‍රියභාව නිසා හෝ අපි ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනකොට මේ ඇස
මසැස නෙමෙයි මේ ප්‍රඥායස විවරණ පින්නතුන් ලංකාව පුරා ලෝකේ පුරා සිටිනවා සිංහල තේරෙන අය. ඔවුන් තමයි යන්න එතකොට මේ ලබාගත් ජීවිතය තුළ දුකටපත් වෙන ජීවිතය සහ ඉන් මිදිලා ගත කරන ජීවිතයක් බුදු සමයේ අපේක්ෂිත බව. බුදු සමයේ නොතේරෙන පුද්ගලයාට දුකටපත් වෙන ජීවිතයක් කරුණාම වෙන දෙයක් කරුම නැති බව. පින් නැමැති පින්කමේ ලෞකික සැප තිබුණාට පරිහාන ධම්මයට පත් වෙන බව. ඒ බුදුන් වහන්සේ වදාළ අනුගමනීය ප්‍රතිපදාවක් පිළිසරණ කර ගැනීම තුළින් මිදෙන්න පුළුවන් බව තේරෙන්න ගන්නවා ධර්ම ශ්‍රවණය කරනකොට. එවිට මෙබඳු මාතෘකා අපෙන් ඉල්ලා සිටිනවා. එය ඇතැම් විට පූජ්‍ය පක්ෂයේ බොහෝ දෙනා නොදන්නා වෙන්න පුළුවනි. ඇතැම් විට රජයේ බොහෝ දෙනා නොදන්නා වෙන්න පුළුවනි. රාජ්‍ය අනුග්‍රහය නොලැබෙනවා වෙන්නත් පුළුවනි. නමුත් මේ විප්ලවය මේ මිනිස් හදවත් තුළ සිදුවෙමින් පවතිනවා, සිදුවිය යුතු වෙනවා. මේ රටට වෙමින් යන අභාග්‍යයෙන් වළකින්නට නම් නැත්තම් මේ පරිහානියෙන් රටක් වශයෙන් ගන්න කල පරිහානියෙන් වළකින්නටත් ඉවසීමක් තියෙන, දරා ගැනීමේ ශක්තියක් තියෙන. එහෙමත් නැත්නම් අවංක භාවයේ ප්‍රතිපත්තිය බව පිළිගන්න මිනිසුන් හැදෙන්න වෙනවා. ඒක හැදෙන්නේ බුදුන් වහන්සේ වදාළ ආර්ය සම්මාදිට්ඨිකයින් නැතිවීමෙන්. දසවස්තුක සම්මාදිට්ඨිකයන් වූ පමණිනුත් සිරසියක් සාර්ථක වෙන්නේ නැහැ. ඒක වචනෙන් කීවට අර පැත්තට ආපහු ඇදගෙන යනවා. නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත අය වෙන්න වෙනවා. මෙන්න මේ කරුණු පැහැදිලි කිරීම උපයෝගී කරගත්ත ධර්ම දේශනා තමයි අපි සූත්‍ර දේශනාවකින් තෝරා ගන්නු ලබන්නේ. ඒ වගේ මේ කුද්දක නිකායේ පවතිනා වූ සූත්‍ර දේශනා 7ක් පිළිබඳව මගේ විශේෂ අවධානය 6ක් පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. මම මෙහෙම තිබෙන බවත් මම යම් වෙලාවල පැහැදිලි කරනවා. අද ඒ බඳු එකක් දෙයක් මම තෝරා ගන්නවා. මහ ලොකු වැඩක් කරන්න කියලා නෑ මේකේ. බුද්ධාහිතම් භගවතා උත්තම රහතාති මේ සුතං. ඔක පෙන්නන්නේ සාමාන්‍යයෙන් මෙසේ වදාලා කියන එක ඉතිඋත්තක පාළිය කියන එකේ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා මම අහලා තියෙනවා මෙහෙම. කොහොමද අහලා තියෙන්නේ? ඒක ධම්මං බික්කවේ පජහත. මානේ එක දෙයක් අතහරින්න. ලොකු වැඩ ගොඩාක් කරන්න කියලා නෑ. බික්කවේ පදේ මම ආමන්ත්‍රණය කරනකොට ඒක උන්වහන්සේලා සඳහා බුදුන් වහන්සේ කළ ආමන්ත්‍රණයක් වුණාට අපි ආමන්ත්‍රණය කළොත් එහෙම ඒක ධම්මං ශාවකා පජහත. බුදුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොම ශ්‍රාවක. ශ්‍රාවක කියන පදේ තෙම උන්වහන්සේට සවන් දී ඒ මග යන්න කැමති කියන එක. අනේ එහෙමනම් ඔබට එක ධර්මයයි අතාරින්න තියෙන්නේ. අහං වෝ පාටිභෝගෝ අනාගාමීතාය. බලන්න බුදුන් වහන්සේගේ පාටිභෝග පදේ අර්ථය. ඇප කැප වෙනවා. මම ඔබලාට ඇප වෙනවා අනාගාමී වෙන බවට. එක දෙයක් අතහැරීමෙන්. කතබෝ එක ධම්මෝ. මොකද්ද මේ අතහරින්න ඕන එකම ධර්මය? මේ සූත්‍රයට කියන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ මාන සූත්‍රය කියලා. මානම් බික්කවේ එක ධම්මං පජහත. මහණෙනි අතහරින්න තිබෙන එකම ධර්මයේ මානයයි. මම ඔබට අනාගාමී වෙන බවට පොරොන්දු වෙනවා. අපි දැන් මේක හොයාන යන්න ඕනේ. ඉස්කෝලේ ගිහින් මානේ පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. මමත් දන්නවා ඒ කාලේ. නවවිධ මානය. සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය. සෙය්‍ය සදිස සෙය්‍ය හීන කියලා ඔක විභාග 3-4කට ලියන්න ඇති. නමුත් ඒක ප්‍රායෝගික නෑ. ඒක තිබෙන තැන සහ ඒක වැඩෙන ආකාරය සහ අතහරින ආකාරය දන්නේ නැහැ. පාඩම දැනගත්තට. නමුත් මේ පටිසෝතගාමියා කියලා කියන්නේ මේක අතහරින පාර යන පුද්ගලයා. ඒකට වැඩෙන ආකාරයේ තේරුම් අරගෙන කොහොමද අපහැරෙන්නේ කියන එක තේරෙන්න වෙනවා. අනේක තමයි මේ බුදු සමය තුළ පවතිනා වූ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සත්පුරුෂ සංසේවය වශයෙන් සහ එයාගේ ඇසුර. ඒ කරුණ තේරුම් ගැනීම තමයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. දැන් බලන්න මේක ඊට පස්සේ තථාගතයන් වහන්සේ වදාරපු ගාථාවක් තියෙනවා. යේන මානේන මත්තාසේ
සත්තා යමෙක් මානෙන් මත්තුනොත් නැත්තම් ඒ සත්වයින්ට සත්තා ගච්ඡanti දුක්ගතින්. දැන් මෙන්න මේ පදයට මම ටිකක් සම්ප්‍රදායික පදයට වඩා තවත් අර්ථයක් එකතු කරන්න කැමතියි. දැන් මේකෙන් කියනවා සමහර විට සත්වයෝ මරණින් පස්සේ අපායට යනවා කියන එක. දුක්ගතින් ගච්ඡති කියන එක. නමුත් ගති කියන්නේ මාවත, දුක් කියන්නේ දුකට. දුක්ගතිය දුකටපත් වෙන මාවතේ. හොඳයි, ළමා කාලයේ සිටන් පුද්ගලයෙක් මානෙන් මත් වුණොත් ජීවිතේ දුකටපත් වෙන්නේ නැද්ද? සත්වයා දුකටපත් වෙයි. මේ ජීවිතේම දුකට, අනාගතේ මේ ජීවිතේම දුක, අනාගතේ දුකටපත් වෙනවා. එතකොට අපිට ප්‍රායෝගිකයි නේද? අරක අපිට නොයනවා නෙවෙයි මානාධික වුණොත්. නමුත් ඒක සත්තා ගච්ඡanti දුක්ගතින් කියන පදේ මරණින් එහා පැත්තට අපාය යනවා කියන වචනයට වඩා මේක භාවිතා කරන්න ගියොත් ළමා කාලේ සිට මහලු කාලේ තාම ජීවිතය දුක විසින් ආක්‍රමණය කරනවා. එතකොට ඔබට දුකටපත් වෙන්න සිදු වෙන්නේ මේකෙන් මත්වීම තුල කියන එක තේරෙනවා නම්. එහෙනම් හැකිතාක් ඉක්මනින් මොකද්ද කරන්න ඕන? තං මානං සම්මදඤ්ඤාය. අන්නේ මානය නොනින් දැක ගන්න ඕන මොකද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? පජහන්ති විපස්සිනෝ. අන්න එතකොට ඔහුට මානෙ බැහැර කරන්න පුළුවන් නෝනින්. විවසුන් නෝනින් ප්‍රඥාසින් ඔහුට ඒක පහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. පහ කළොත් පහය න පුනායන්ති මා ලෝකං කුදාචනා. යම් කිසි පුද්ගලයෙක් මේ මානෙ නැමැති එකම ධර්මය ඔහුට ජීවිතය තුළ පහ කරගන්න පුළුවන් නම් අය අනාගත බුදුවරයෙක් ඕනෙත් නැහැ, මරණයෙන් පස්සේ නිවනක් ඕනෙත් නැහැ, වෙන පෙරම් පිරීමක් ඕනෙත් නැහැ, තෙන ත්‍රිවිධ හේතුක ප්‍රතිසන්දියක් ඕනෙත් නැහැ. කිසි දවසක ආය මව් ගැබකට එන්නේ නැහැ. ඉමං ලෝකං කුදාචනං. ආය මේ ලෝකෙට කවදාවත් එන්නේ නැහැ කියලා තියෙන්නේ. මතක තබා ගන්න. මේ මානය පහ කළා වූ කිසි කෙනෙක් මේ ලෝකෙට ආයේ එන්නේ නැහැ. දැන් අපට මෙහෙම කිව්වට මේක තේරුම් ගන්න බෑ. දැන් මානය කියන්නේ මොකද්ද? මානය කියන්නේ මම කියන හැඟීම. අර අපිට උගන්වන්නේ මට වඩා, මට හා මහා සමාන, මට වඩා උසස්, මට වඩා පහත්. අර මට කියන ඒකකේ තියෙනවානේ. ඒ මට කියන මම කියන ඒකකෙන් මානය කියන එකේ තේරුමත් මැනීම කියන එකනේ. එතකොට අර ඒකේ තියෙන උසස් පහත් ආදී වශයෙන් මැනීම. එතකොට ඒකේ දිත්වයක් හැදෙනවා. එතකොට මේ මානය කොහෙද තියෙන්නේ? දැන් ඔය මානාධික බව බ්‍රහ්මා වගේයි කියලා කතා කරනවා. ඒ වගේම මාර්ගඵලලාභීත්වයටපත් වුණාම නිහතමානී කියලා කතා කරනවා. අනතිමානී කියලා කතා කරනවා. අතිමානී නොවු කියන එක. නික්ලේශී වුණාම නිහතමානී. එතකොට තමයි නිහත ඉවත් කළ මානෙ ඉවත් කර දැමූ කියන තැනට එන්නේ. එතකොට අපි අපේ ජීවිතය තුළ මානෙ බලවත් වෙන ආකාරය වටහා ගන්න ඕන. ඒකේ තමයි අපි මේ සත්තා ගච්ඡanti දුක්ගතින් සත්වෙක් වශයෙන් දුකටපත් වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක කොහොමද වෙන්නේ? තං මානං සම්මදඤ්ඤාය. මානය නොනැසින් වැඩෙන හැටි දකින්න වෙනවා. සාමාන්‍යයෙන් යමක් වැඩෙන්නේ පොර දාපුවාමනේ පැලෑටියක් නම්. මම කියන්නේ මුදල් අයික්ක වැඩෙන්න නැවත නැවතත් ඒකට දිනපතා එකතු කිරීමෙන්. මේක මව්කුසේනකට වැඩිලා තියනා හෝ ජීවිතාවසානයේ මේ එකපාර වැඩෙනව නෙමෙයි. ජීවිතේ කයෙන් වයසට යනවා වගේ, දරුවෙක් වැඩෙනවා වගේ නැවත භාවිතයෙන්. බුදුන් වහන්සේ භාවිතව බහුලීකතෝ කියලා තියෙන වෙනත් දෙයක් අපි භාවිතා කරන්නේ බොහෝකට වැරදි පැත්ත. අපේ භාවිතයේ පවතින්නේ නුනුවණින් මෙනෙහි කිරීම, අයෝනිසෝ මනසිකාරයෙන්. අනේ එතකොට ඒකේ අර මේ
යේන මානේන මත්තාසේ කියන මත් වෙනවා. මානෙන් මත් වීම නැත්නම් දූෂිත වෙනවා. දැන් මේ මම අපි හොයාගන්න ඕන කොහොමද? අන්න එතනයි වැදගත් වෙන්නේ. එතකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙන කාරණයක් තමයි අපි දකිනවා මව්කුසෙන් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් මේක ඉන්නවයි කියලා. අපි යම්කිසි ප්‍රතික්‍රියාවක් දක්වන්න යන්නේ මේ මට බැන්න ගැහුව පාඩුවක් කළා රිදෙව්වා ආදී වශයෙන් මට කියන අර්ථයෙන් මේ මට කියන අර්ථය අපි පුද්ගලයා කියලා හිතනවා. නමුත් අපට වැරදුන දේ තමයි මව්කුසින් බිහි වූ තැන් පටන් ලදරුවා ළමයා තරුණයා මහල්ලා මේ ඔක්කොම කයක් තුලින් එක්කෙනෙක් කියලා හිතන එක. එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන එක. අපට දකින්න බැරි වෙනවා බුදුන් වහන්සේ වදාළ ලහු පරිවත්තං ඇතේදං චිත්තං. අපි මව්කුසෙන් බිහිවීම උපත වශයෙන් සහ ජීවිතාවසානයේ මරණය වශයෙන් අරගෙන එක්කෙනෙකුගේ උපතක් මරණයක් අපි ඇහෙන් දකිනවා හිතනවා. නමුත් දවසක් පාසා මොහොතක් පාසා තත්පරයක් පාසා බුදුන් වහන්සේ වදාරනවා බුදු ඇසකින්වත් දකින්නට බැරි තරම් වේගෙන් මේ සිත තරම් වේගෙන් ඉපදී නැතෙන දහමක් මම බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඒක තව තැන්වල උදේ උපන් සිත දවල්ට නැහැ කියලා. තව තැන්වල වඳුරා එක අත්තක් අල්ලන් ඉන්නකොට ඒකේ ඉන්නේ අතෑරපුවම අනිත් අත්තේ ඉන්නේ මේ අත්තේ නෑ වගේ. සිතින් ඒ මොහොතේ උපදින චෛසික ඒකක දෙකක නෑ. එකක ඉන්න කෙනා ඊළඟ එකේ නෑ. නමුත් අර මානෙන් යුක්ත පුද්ගලයාට තමන්ට තිබෙන්නා වූ රූප ලක්ෂණ කුලය ධනය නිලය බලය උගත්කම තව නොයෙකුත් දේවල් හොඳ පැත්තව නරක පැත්ත. ඒවයින් තමන් ආරෝපණය වෙනවා. ඒවයින් හිතේ හදා ගන්නවා ආයතනයක් මම මෙහෙම කෙනෙක්. ඒ මම යනෝ මයන්න නොවන බව සහ කයන්න යන්න නොවන බවත්. ඒ තමන් හිතේ හදාගත්තා වූ ආයතනයක් බවත් ඒට දිට්ඨිය කියන බවත් අපි තේරුම් ගන්න වෙනවා. අනෙහිම අපිට ඒක තේරුම් ගන්න ඕන කොටෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල සඳහන් වෙනවා වසර 60ක් 70ක් 80ක් කයක් තිබෙන බැවින් කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නෑ. හරි කියන්නේ නෑ. ඒකේ තියෙනවා සාධාරණය. මොකද අවුරුදු 60 70ක් කයක් තියෙනවානේ. අර අපි කතා කරපු තැනට එනවා. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. මනස හිත හෝ විඥානයයි කරන ලැබේද. මේක අර ඉස්සර කතාන් පරිදි අසුරු ගසන සැනකින් උපදිනවා නැසෙනවා. එකකින් එකට යන්නේ මොකුත්. නමුත් ඒකට එන එක මම කොට ගත්ත පුරුද්දෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ. අන්න පෘථග්ජනයා කියන්නේ එහෙනම් මානෙන් යුක්ත කෙනෙක්. ඒකට ගත්ත එක. අර ඒකට ගත්ත එක කියන්නේ මොකද්ද? ඒ මොහොතේ එන එකට එකතු කරන ආරෝපණය නේද? මොනවද මේ ඒකට එන දේවල්? අන්න එහෙම ඒක මේ දැන් සිදුවෙන දෙයක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන ජීවිත කාලේ මේකක් වශයෙන් දක්වන්නේ නැතුව. දැන් ඔබට තිබෙන්නේ මා පැහැදිලි කරන පරිදි නම් අවදි වූ තැන් පටන් නින්දට යන ඉරියව් 4ක් පාවිච්චි කරනවා. එකයි පාවිච්චි කරන්නේ 4ම පාවිච්චි කරන්නේ නැහැ. ග්‍රන්ථ සඳහන් කරන පරිදි නම් මේ ඉරියව් 4 අනතුරුව පාවිච්චි කරන්නේ ඔබ එක අරමුණක් සඳහා. ඇහැ හෝ කන හෝ නාසය හෝ ආදී අරමුණක් පමණයි. ඒකට එන දෙයට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. මෙයන් එකයි එන්නේ. මේවට රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා කියන බව තේරුම් ගන්න. රූප කිව්වහම අතට අහු වෙන දෙයක් වශයෙන්, බාහිර තියෙන දෙයක් වශයෙන්, ශරීර වශයෙන් එම අර්ථ තියෙයි වෙනත් තැන්වල. ගොන්න මෙතන ගන්න නැතුව. එතකොට ඒකට එන දෙන්නේ. එතකොට හැම දෙයක්ම මොකද්ද මේ ලෝකේ ජීවත් වෙන්න අපි කරනු ලබන්නේ?
ලෝකයේ දේවල් හඳුනා ගැනීම සඳහා පස්දොරට අයිති එක දොරකින් අරමුණකින් ලෝකය හඳුනා ගන්නවා. බාහිර තිබෙන දේවල් සියල්ල ගැන බුදුන් වහන්සේ වදාරන්නේ ප්‍රසාදහයයි ගෝචරූපහයයි කියලා විතරයි ලෝකේ තියෙන්නේ. සබ්බං ඕබික්ක වේදේසිස්සාමි. අසත් රූපයත් කනත් ශබ්දයත්. මේ 12න් පිටස්තරව කිසිවක් තියෙනවා කියලා කිව්වොත් ඉස්සරහට පවත්තන යන්න බෑ කියලා තියෙනවා. එතකොට අන්න එතන තේරුම් ගන්න ඕන මේ ලෝකයක් සමග සම්බන්ධ කිරීමේදී අපි බාහිරයේ තිබෙනා වූ දේ හඳුනා ගැනීම සඳහා හටගන්නා වූ මේ හිතේ හටගන්නා වූ චිත්තචෛතසික සමූහයේහි අර තමන් ඉස්සරහින් දකින දේ පිළිබඳව ආකල්පයක් හදා ගන්නවා. ඒ ආකල්පය කිසි විටකත් ඉස්සරහ තියෙන රූපේ හා හැමෝටම සමාන වන්නේ නැහැ. ඒ තිබෙනා වූ හැඩරුවානෝ කැමැත්තක් අකමැත්තක් ප්‍රියාප්‍රිය බවක් ඇලෙන ගැටෙන බවක් ඒක ඒ බාහිර වස්තුවේ තියෙන දෙයක් නෙවෙයි තමන් හදා ගන්න දෙයක්. අනේ එතන තමයි අර මාන කියන පදේ එන්නේ මනිනෝ. වඩා හොඳයි වඩා නරකයි වඩා කැමති වඩා අකමැති වඩා සුදුසු අකමැති ආදී වශයෙන් වඩා හීන සෙය්‍ය සදිස. දැන් එතකොට එහෙනම් මඤ්ඤ මානය කියන්නේ ආපු දේ සමග ඇලීම ගැටීම හැමත් මමත්වෙන් ගැනීම. අන්න එහෙම අපි එන්න වෙනවා බුදු සමයේ උගන්වන ඉගැන්වීම් හරහා අප ළඟ තිබෙන මේ මම කවුද කියලා හොයාගන්න. දැන් ඔය දේශපාලනඥයෝ පොලිස් නිලධාරීන් නැත්නම් යම් අය තමන්ව අභියෝගයට ලක් වුණාම එහෙම නැත්නම් තමන්ගේ තියෙන නිල මානය අන්න හරි නිල මානය කියලා ගන්නවා. නිලයේ පිළිබඳ මමත්වෙන් ගැනීමක්. එහෙම වුණාම අනිත් අයට තලාපෙලා කතා කරන හැටි අපි දකිනවා. තමසේ දන්නවද මම කවුද කියලා? ඒ මම කිව්වේ කයට දර නිලයටද? අන්න එහෙම තමන්ට තිබෙන තත්ත්වයෙන් හිස උදුම්මා ගැනීමට කියනවා මානය කියලා. දැන් ඒ කයද එතකොට? කයත් සමහරට හැඩරුව තියෙනවා නම් හරි ආරෝහ පරිණ දෙන්න යුක්ත නම් හරි නැත්නම් ස්වරූපී නම් හරි ඒක පිළිබඳවත් හිතට ගන්න පුළුවනි. රූපනන්දා වගේ. එතකොට රූපේ කෙරෙහි අතිමානී වෙලා. අතිමානී වෙන්න නැත්නම් මානී වෙන්න රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් උගත්කමින්, ධනවත්කමින්, දුප්පත්කමින් තව ඔය ඕනෑම දෙයකින් සාමාන්‍යයෙන් මේකට ගම්බද භාෂාවේ කතා කරන්නේ පොළොවට උඩින් යනවා කියලා. ටික හිතට අරගෙන කියලා. ඒ වචන වලින් කියන්න හදන්නේ ඒක තමයි ඒ. ඔළුව උදුම්මගෙන කියලා. අර තියෙන තත්ත්වයන් හැමදාම තියෙනවා කියලා හිතන්නේ නැතුව සමහර විට වෙනදා පාරේ ගිය කෙනා කතා කරලා දැන් කතා නොකර යනවා. වෙනදා ආධාරයක් දෙන්න දොර අරපුණා දැන් ආධාරයක් අරින්නේ. දැන් ඒ ධානේ තියෙනවා දැන් අපි මොකටද කාටවත් අත පාන්නේ එහෙම කියලා. එහෙම ගමේ රටේ ඇහෙනවා ඔය සම්බන්ධයෙන්. අනේ විදිහට කවුද එහෙම කරන්නේ? එහෙම කරන්නේ පෘථග්ජන හැමදෙනාම. පෘථග්ජන කියන හැම දෙනාටම ওই මෞකසෙන් බිහිවි ජීවිතාවසානය දක්වා මේ යන කියන අර්ථයෙන් පුද්ගලෙක් ඉන්නව ඇරුණාම ඔහු තුළ ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා කියන ඒකකයේ පිළිබඳ අවබෝධයක් නැහැ. අවබෝධයක් නැතත් මානෙ වැඩෙනවා. අන්න දැන් මේකට බුදුන් වහන්සේ වදාරනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ කායට නෙවෙයිනේ අර. ඒ මොහොතට ආපු හැඟීමට අපි මෙතන කතා කරන්නේ මාන ගැන විතරක් නිසා අපි ඒක කතා කරමු. එන ඕනෑම දෙයකින් ඒ මගේ. ඒ මම මගේ. ඒ මගේ ආත්මය. අර ආත්මකට ගන්නවා කියන එකේ තේරුම ඉදිරිඵලයක් උපදින්න හේතු හිටින ඉතුරු වෙන ආකාරයෙන් අල්ලා ගන්නවා කියන එක. ආත්මයක් තියෙනවා කියන එක නෙමෙයි ඒක ගන්නෙ.
එහෙම එකක් සත්‍ය නිත්‍ය වශයෙන් තියෙනවා කියන හැඟීමෙන් ගන්න එක තමයි ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. දැන් මෙහෙම ගැනීමේදී අර ටිකට් එක කඩලා දෙනකොට කෑල්ලක් අතේ ඉතුරු වෙනවා වගේ. බිල ලියලා දෙනකොට කාබන් කොලයට කෑල්ලක් ඉතුරු වෙනවා වගේ මේක මෙහෙම භාවිතා කිරීමේදී අර පරිහානිය චිත්ත අභ්‍යන්තරයේ මානෙන් ටික ටික වැඩෙන එක. අන්න ඒ වැඩෙන එක ඊට පස්සේ මොකද වෙන්නේ? හිටියට වඩා ටික ටික බලවත් වෙනකොට ටික ටික අර ස්වභාවය බාහිර සමාජයට ඔරොත්තු දෙන්නේ නැති පිළිගන්නේ නැති ස්වභාවයටපත් වෙනවා. දැන් ඔහුට ඒකෙන් විඳින්න සිද්ධ වෙනවා. විඳවන්න. මට මෙහෙම කළා. මටයි මෙහෙම කරන්න කියලා. දැන් වර්තමානයේ අපට යම් යම් අභියෝගයන්ට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. සමස්ත සමාජයේම ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් වශයෙන්. සමස්ත සමාජයේ කිව්වම මම මේ ඡන්දදායකයා වෙනම පාලකයා වෙනම එහෙම ගන්නෙ නැහැ. සෑමෝම 48න් පස්සේ නිදහස ලබාගත් ජීවිතේ රට සංවර්ධනය කරන්න ණය ගත්තා. දුන්න නිසා ගත්තා නැත්නම් හදන්න ඕන නිසා ගත්තා අපිත් පරිහරණය කළා. අපටත් සරල ජීවිතේ බුදුදහමේ සඳහන් ආනන්ද සුඛේ තේරුනේ නැහැ. දැන් ඉතින් ලෝකේ නිදහස් වෙන රට එක පුද්ගලයෙක් තනියම මං හිතන්නේ රුපියල් ලක්ෂ 6 ගානේ ගෙවන්න ඕන. ඔබ මේ ගැන ඔබ දන්නේ නැහැ. මට හරියටම මේ එක පුද්ගල ණය බර පිළිබඳ මෑත සංඛ්‍යාලයකට හම්බ වෙලා නැහැ. මම හිතන විදිහට මේ වන විට අපි රට හදන්න කියලා ණය වෙච්ච ප්‍රමාණය එක පුද්ගලයා ලක්ෂ 6 ගානේ හොයලා ගෙවන්න වෙනවා අපිට රට නිදහස් වෙන්න නම්. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට ඉස්වීමක් නැතුව වැරදි පැත්තට ගිහින්නේ. දැන් මේකේ විපාකේ නේද මේ ඔක්කොම අද ඩොලර් හිඟේ කියන එකක් තුළ විඳින්නේ. තවත් ඔකට බාහිර හේතුත් බලපෑවා. දැන් මේකට දැන් ඉතින් අවුවට හරි වැස්සට හරි කොරෝනාවට හරි ආණ්ඩුවට හරි ගෑස් වලට හරි තෙල් ඕන එකක් අල්ලගෙන දැන් අපි කෑ ගහනවා කියන එකේ තේරුම අපිට මම කාටවත් පක්ෂව එහෙම කතා කරනවා නෙවෙයි. තේරුම අපි මත් වෙලා. අපිට දැන් අනුන්ගේ වැරද්දක් පේනවා අපේ වැරද්ද පේන්නේ නැහැ. හොඳයි ඉතින් ඒක කෑ ගැහුවට විසඳුමක් හම්බ වෙනවද? නමුත් විසඳුම් හොයන්න පුළුවන්නේ. තම තමන්ගේ මට්ටමින්. අවුරුදු 50ක් 60කට 70කට ඉස්සර ජීවිත ගත්තොත් එහෙම එතෙන්ද යන්න කියනවා නෙමෙයි විකල්ප. ලයිට් තිබිලා නෙමෙයි මිනිස්සු ජීවත් වුනේ. ගෑස් තිබිලා නෙමෙයි මිනිස්සු ජීවත් වුනේ. පොහොර තිබිලා නෙමෙයි මිනිස්සු ජීවත් වුනේ. ඒ ප්‍රාථමික විකල්පට යන්න කියන එක නෙමෙයි කියන්නේ මම. මේකට විසඳුම් හොයන්න ඕනේ. මතක තබා ගන්න. මට මතකයි අපේ අම්මලා තාත්තලා හෝ අච්චිලා සීයලා මාස ගණනක් තිස්සේ නිවසේ හදා ගන්නා වූ අලු ඇතුළත් කොට ඇති කොළ ඇතුළත් කොට ඇති පොහොර විශේෂයක් කුඹුර සකස් කරනකොට දිනපතා යන ගමන් ගිහින් මේකට හලනවා. මටත් මතක කාලයක් මං හිතන්නේ 70 69 පස්සේ තමයි ඔය ක්‍රිමිනාශක කියන කාරණා පොහොර කියන කාරණා ආවේ කියලා. අපි ඒකට අද ගිජු වෙලා එක නැතුව බෑ කෙන්තරට ඇවිදින් ඉන්නේ. අමතර පැත්තක් මේ මට මතක් වුණේ. මේකට කෑ ගහනවට වඩා සාමාන්‍යයෙන් අර අඳුරට බැන බැර ඉන්නවට වඩා ඒක ඊටපන්වත් දැල්වන එක හොඳයි කියලා තියෙනවානේ. පොහොර රටින්මද ගෙන්නන්න ඕන. සූර්යා පොහොර හදලා දෙන්නේ නැද්ද අපිට? විදුලි කොටන අකුණු වලින් පොහොර හදලා දෙන්නේ නැද්ද? රාණිල සාක කියන්නේ මොනවද කියලා ඔබ ඉගෙනගෙන නැද්ද? රාණිල සාක ඉරේ උදව්වෙන් පොහොර හදනවා. එන ඔබට සස්සේ මාරු යටතේදී නැත්තම් ගොයන් කපලා ගොඩට ගන්නකොට පුළුවනි නම් තෙතමනිය තියෙනවා නම් මඩ වගුරක් නොවෙනවා නම් ඈතින් ඈත මුං ඇර ටිකක් නැත්තම් රාණිල කුලේ බීජයක් දාලා මන ඒක පැලවෙයි. කරල් හැදුනොත් ගත්ත හැකි නැත්තම් හරක් කෑවත් ඒක ආපහු හාන පොර ගන්නකොට අර මූල ගැටිතිත් එක්ක තමයි ආපහු පොළොවට පස් වෙන්නේ. ඒ පොර නෙමෙයිද? මෙහෙම කියන්නේ උභය පාර්ශවයෙන් මව්පිය දෙපාර්ශවෙන්ම මම පිළිබඳව
පළපුරුද්දෙන් අත්දැකීම් තියෙන නිසා අතක තියාගන්න. ඒ නිසා මම දකින්නේ මේ සිදුවෙන සිද්ධීන් සම්බන්ධයෙන් අපි මෙතන නම් තියෙන්නේ මානෙ, අපි මේ අවුස්ස ගන්න ක්‍රෝධය නැත්තම් දෝෂය. ඉතින් සත්තා ගච්ඡanti දුක්ගතින්නේ දුකටපත් වෙනවානේ. ඒක වෙන දවසක පැහැදිලි කරන්න. එතකොට එහෙනම් ඒකට මොකද්ද කියන්න තියෙන්නේ අපිට? මේ සත්‍ය අදුකටපත් වෙන්නේ මොකක් නිසාද? නැවත නැවතත් තේන කාරණේ සමග එකතු වීමෙන් මමත්වෙන් ගැනීමෙන් මම බවටපත් වෙනවා. මානේන මත්තාසේ මත් වෙනවා. මේක තමයි පෘථග්ජනයාගේ ඉරණම. දැන් ඕකට සම්බන්ධයි අනිත් සේරම ඊට පස්සේ. ඒකයි මේ එකදම් මං කියලා කතා කරන්නේ. එක පැත්තක් විතරයි මේ පෙන්වන්නේ, තවත් ධර්මතා පෙන්වනවා. තවත් විදිහකින් කියනවා නම් දැන් මේ තමයි නිත්‍ය සුඛ ආත්ම කියන සංකල්පයට අහු වෙන එක විදිහක්. ඔය ඒතන් මම ඒතොහමස්මෙන් ඒසෝමේ අත්තා කියලා කියන තේරුම ඒවා සමග ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කියන එකේ තේරුම මේක මමත්වෙන් ගන්නවා කියන්නේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නවා. දැන් බලන්න මේ බඳු ඇලෙන කරුණු සංඛ්‍යාව 1 නම් 1ක් 2 නම් 2ක් 10 නම් 10ක් 100ක් නම් 100ක් ක්‍රමයෙන් වැඩි වෙනව නේද ළමා කාලයේ සමග. දැන් එවිට මානාදික ස්වභාවය බලවත් කරගත්ත තරමට පාලනය කරන්න බැරි තරම් ඉහළට ආපුවම ඒ දැවෙනවත් ඇවෙනව නේද? දැන් සත්තා ගච්ඡanti දුක්ගතින් නේද? පරලෝ යන යන්නේ ඒ තරම් උසස් කරගත්ත මානයකින් නේ. අතිමානෝති කුක්කුරෝ කියලා ගාතාවකුත් තියෙනවා. ඇත්ත මම දන්නේ. මේ අතිශය උසල මානෙන් උත්තාම ඒක සුනකෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවායි කියලා. මමත් ඔය සුනක සත්තුන් දකිනවා. උන්ට බිම ඉන්න බෑ, පුටු උඩ ඉන්න ඕනේ. පුරුදු කරන්නේ නැත්නම් එහෙම. උන් ඉහළම තැනක ඉන්න තමයි උපතින්ම හොයන්නේ. අපි නම් සත්තු හදලා පුරුදු කරලා තියෙනවා බිම ඉන්න. නමුත් ඔවුන්ගේ උපන් රැට්ටාසාව මම දකින්නේ පන්ත තැනක ඉන්න බෑ, ඉහළම ඉන්න. ඒ සතර පුරුද්ද වෙන්න බැරි නෑ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන. දැන් ඔබට යම් වයසක්ද ඇවිත් තිබෙන්නේ. ඒ වයසේදී ඔබට තේරුම් යන්න ඕන ඒ මොහොතට ඇහැට කනට නාසයට ගැටෙන කාරණයක් මුල් කොටගෙන අවුව නිසා, වැස්ස නිසා, පින්න නිසා, ජය නිසා, පරාජය නිසා, එහෙම නැත්නම් තවත් ඉතින් ওই රටේ තියෙන ಜಾති ආගම් කුල කියන මොනවා හරි කාරණයක් නිසා. ඒවා සමග ඔබ ගැටෙනවා නම්, ගැටලුවක් ඇති කර ගන්නවා නම් ඒ දිත්තයක් වෙලා. ඔබට අල්ලන්නේ. ඔබ ඉන්නවා ඔබේ ළඟ, ඔබට මේක අල්ලන්නේ. ඒකමනේ වර්තමානයේ සියලු ප්‍රශ්න තුල දිරියෙන් මොහොන දෙන්න සම්සුන්න දරා ගන්න බැරිව අර හැඟීම් ප්‍රකාශ කරනවා පෙන්වන්නේ. එහෙම පුද්ගලයෙක්ම Taman නිදහස් බවට පත් වෙලා අනිත් අය වැරදි කාර්ය කරනවා පෙන්වන්නේ. නමුත් ඒ සියල්ල ගත්තේ කාට කන්න දෙන්නද? කාගේ සමෘද්ධිය සඳහාද? ඔබ ඔක්කොගේම. ඔබ දැන හෝ නොදැන, අනුමැතිය ඇතු හෝ නැතුව එහෙමයි. ඔය කියන්න වෙලා තිබෙන්නේ. ඉතින් මේක තවදුරටත් සංකීර්ණ වෙනවා වරුණාම පෘථග්ජන භාවය තුළ සරල භාවයෙන් ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ සමාජයට. Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇඳුම් පැළඳුම්, යාන වාහන, කෑම බීම, නිවාස, මුදල් මේ සියල්ල පිළිබඳව ප්‍රගතියක් හොයනවා වරුණාම, ඒ තුළ සැප තියනවා කියන වරුණාම සරල බවට පත් වෙන්න පෘථග්ජනයට තේරෙන්නේ. නමුත් සල්ලහුක වුත්ති සහැල්ලු ගති පැවතුම් ඇති. අන්න මේ බුදු සමය තුළ මේ කෑම කන්නේ කාටවත් පේන්න නෙමෙයි, අඳින්නේ කාටවත් පේන්න නෙමෙයි, නිදන්නේ කාටවත් පේන්න නෙමෙයි, ගෙවල් දරවල් තියෙන තවත් කාටවත් වඩා ලොකුවට පෙන්වන්න මේවා ප්‍රදර්ශනයට තියෙන දේවල් නෙමෙයි, මූලික අවශ්‍යතා කියලා තේරුම් ගත්තාම ඒ තුළ අර සදිස හීන අනිත් අයට වඩා, Tamanට වඩා අනිත් අය උසස්, Tamanට වඩා අනිත් අය පහත් කියලා බලන්න තියෙන ඕනකම දුක්ගින දෙන බව. මානෙන් බලනවා. දැන් තං මානං සම්මදඤ්ඤාය. අනේ මානෙ පිළිබඳව නුවණින් හොයන්ට වෙනවා අපි ඊට පස්සේ.
අර දුගට යන එක පැහැදිලි කළා අපි වැඩිම තුල සහ ජීවිතෙන් එහා පැත්තට. දැන් ඒ පාරේ යන්න එපා නම් ඒ පාරේ ගියොත් හම්බෙන්නේ ඉරණ මේක නම්. ඒ ඔබ මතක් කරගන්න බඳු පහළ ඉඳලා හසින් යන්න ගිය අය තටු කැපුණාම වැටෙනවා වගේ සම්පත් නැති වුණාම ආපහු හිටියට වඩා එහාට මේ වැටෙන හැටි. රටේ තොටේ සිදුවීම් තුළ පේන්න පුළුවන්. අර මට මතකයි එක කතාවක් තියෙනවා මේ අහිංසක අම්මා කෙනෙකුගේ ලොතරැයි පතක් ගත්ත ලොතරැයි සූරන්නෙක් මේ ඒකට මුල් දිනව වැටලා කියලා අඟවන්න නැතුව සුළු මුදලක් දීලා ඒක යාරගෙන අනතුරුව විශාල නිවාස යාන වාහන අරගෙන ව්‍යාපාර ලොක්කෙක් වුණ බව. අන්තිමට ඒවා හැරෙන බහින කලාවට වැටිලා නැති වෙලා ගිහින් ජීවත් වෙන්න විදිහක් නැතුව පොල් කඩන්න ගිහින් ගහකින් වැටලා මිය ගිය බව. ලංකාවේ කතාවක් ඔය. උඩින් ගියාට වැටෙනවා. බොරු කකුල් මෙයා වාගේ බැඳලා නැති නමුත් පුතේ ඔය වාගේ උඩින් යන අයෝ තවත් ලෝ ඇතේ. ඔය අහසින් යන අය නෙමෙයි ඔය පෙන්වන්නේ. ඔය කියන අහංකාරයෙන් මානෙන් මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ රෝග කියලා. සසර බැඳ තබන රෝග. මේ ගැනීමම චිත්ත අභ්‍යන්තරයට හේතු ඉතුරු වෙමින් දුකටපත් වෙන්න හේතුවක් වෙනවා. බලන්න Taman එසේ ගැනීමෙන් බලවත් වීමම නේද දුකටපත් උනේ. දැන් ගැනීමෙන් දුකටපත් වේ බලවත් වේ නම් දැන් වෙන්න මේ නුවණින් බලා ප්‍රහාණය කරන්නේ කොහොමද? අන්න බුදුවරුන්ගේ මාර්ගය. මොකද්ද අපි මේ කරලා තියෙන්නේ? පෘථග්ජනයා. ඒ මොහොතේ දකින එන හිතට එන හැම එකක් එක්කලාම එකතු වෙන එක. ඒ එකතු වෙනවට තමයි මේ පෙන්වන්නේ ඒතන් මම ඒතු හමස්වෙන් ඒසෝ මේ අත්තා කියලා. දැන් මේක පුරුදු කරන්න බුදුබණක් ඕන නැහැ ආගමක් ඕන නැහැ. ශ්ලෝකේ ඔක්කොම කරන්නේ ඕක තමයි. ඒ කියන්නේ ඔක්කොම අනුසෝතගාමින්. ඒ අනුසෝතගාමීත්වය තුළ ආගමික බව පින පවසා වෙනත් යහපත් දේවල් තියෙන්න පුළුවන්. ඒවට විපාක වෙනව තිබියදී මේ මානය කියන එක වැඩෙනවා. දැන් එතකොට මම යන්න අකුරු දෙකක්ද මම යන්න ශරීරයේ දේ මොහොතට මෙන්න මේ හැඟීම අල්ලා ගැනීමද? ඉතින් ඒ නිසා දුකටපත් වෙන්නේ මඤ්ඤමානෝකෝ බික්කුබ්බද්දෝ මාරස්. ආපේක මමත්වෙන් ගැනීම එන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියන එකෙන් පෙන්වන්නේ මේක නේද මේ එතකොට. පජහන්ත විපස්සිනෝ නුවණින් අතහරින්න කියන එක. දැන් අම්මා අතහරින්නද තාත්තා අතහරින්නද රැකියාව අතහරින්නද ගෙදරවල දොර අතහරින්නද? ඒ මොහොතට ආපු හැඟීමට එකතු වෙන පුරුද්ද අතහරින්න. අන්න පාර. දැන් මේ කතා කරන්නේ මේ පිළිබඳව සමාජයේ තියෙන ප්‍රතිඵල සමග සාකච්ඡා කරලා. මේ අපිත් සමග අපට දුරකථන අංකෙන් කතා නොකලත් කවදාවත් දැකලා නැති වුණත් මේ ඔස්සේ යන පිරිස් ඉන්නවා. ඒ බඳු අයගේ ඇසුරට ගිහින් බලන්න වුන් ඉස්සරට වඩා දැන් මානෙන් ඉදිමිලාද කේන්තියෙන් කතා කරනවාද ඔවුන් වෙනස් වෙලා නැද්ද කියලා. ඔවුන් ටිකක් නිවුන ජීවිත ගත කරන්නේ නැද්ද කියලා. ඒ උන් ප්‍රායෝගික බුදු සමයට ඇවිදින් වඳින පුදුන අදහන බුදු සමය වෙනුවට මෙන්න මේ ජේ මානං තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ කියන පදේට අයිති කාරණාව ඔවුන් මම හඳුනා ගන්නවා. මම යන්න අකුරු දෙකක් නොවන බවත් මම යන්න කය නොවන බවත් ඒ මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයන් හිතට එන දේ සමග ඇලීමෙන් ගැටීමෙන් මම හැදෙන බවත් එය දිගින් දිගටම අතිමානී දක්වා වැඩෙන බවත් තේරෙනවා. එන්න එහෙමනම් දැන් එනම් මොකද්ද මේ ඒක ධම්මං භික්ඛවේ පජහත කියන්නේ? ඒ මම කියන හැඟීම අතහරින්න. අතහරින්න පුළුවන් ද මමත්වෙන් ක්‍රියා කරලා?
බැන්නොත් බැන්නවා, ගැහුවොත් ගහනවා, හරි දෙවොත් තෝරනවා කියලා කතා කරන්නේ මමත්වෙන් ක්‍රියා කිරීම නෙවෙයිද? හැම එකකම රියැක්ෂන් එක කියලා කියන්නේ මමත්වයේ ක්‍රියාවක් නෙවෙයිද? දැන් මේ සඳහා ඔබට මේක හදාගන්නට මතු ජීවිතයේ අවස්ථාවක් දෙනකල් බලන් ඉන්නවද? ගත වුණ ජීවිතයේ අවස්ථාවක් එයි කියලා බලන් ඉන්නවද? මේ මොහොත උදා වෙන්නේ හැමදාම අවදි වුණමත් සමග ඒ මොහොතේ කියලා තේරෙනවද? කවදාවත් ඒක අනාගතේ උදා වෙන්නේ අතීතෙන් ගන්න බෑ කියලා. දැන් මෙන්න මෙහෙම වර්තමාන මොහොතේ සතර හදාගන්න පුද්ගලයාට ඒක සුණක් හත්තක් නෙමෙයි. ඒක දුකට කාරණයක්. නමුත් අපාතෙන් සිද්ධ වැරදි තේරෙනවා නම් ඒක එන්නේ දැන් මේ ගැටෙනකොට අපේ සිතාභ්‍යන්තරයේ තිබිලා කියලා තේරෙනවා අපි හදාගත්ත දෙයක් බව. හදාගත්ත දේ චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් තිබී ඵල වශයෙන් උඩට එන විට ඒතනින් ඉවත් වීමේ අවස්ථාව ඒ බව. එකතු නොතින් ඔබ ආයත් අනාගතයට තවන බව, නිදන් කරන බව, කම්ම නිදාන කරන බව තේරෙනවා නම්, පජහන්ති කියන එකේ තේරුම කම්ම නිදාන කිරීම නොවන බව තේරෙනවා නම් කොහොමද බැහැර කරන්නේ? අනර මම වලින් කිව්ව කතාවක් තිබෙනවා. දරුවා තරුණයා මහල්ලා එක්කෙනෙක් වශයෙන් පේන්නේ කයෙන් ඉන්න නිසා. නමුත් අපි සිතින් මොහොතක් පාසා උපදිනවා මැරෙනවා. ඒ ගමන තමයි අපට කයකින් කෙනෙක් යනවා පේන්නේ. ඒ උපදින් මොහොතක් පාසා මැරෙන විට මොකද කරන්නේ? ඒ මොහොත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝරයෙන්, වෛරයෙන් මේ පෙන්වන්නේ මමත්වයේ විවිධ ආකාර. මානෙ අරගෙන එකතු වී පවත්වා අනාගත හේතු තබා ඔබ අවශේෂයක් කරනවා. මේක ඔබේ භාෂාවෙන් කියනවනම් මට වෙලාවක් ආවා ඒක. මටත් වෙලාවක් ආවා ඒක. මම කොට හොඳ වැඩක් කරා. අන්න එහෙම ඒ වචනෙන් කියන දේ ඔබේ සිතින් ඉදිරියට තැබීමක් කරන්න. මේ ඔබ කරන්නේ දුකට හේතු හැදීමක් බව. මේ ඔබ පිටපස්සෙන් ආපහු එන බව. එතකොට කවුරුත් ඔබ දුකට පත් කරලාද ඔබම නේද මේවා තබා ගැනීම තුළින් ආපහු මේ වදයට පත් වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ යෝජනාවක් තියෙනවා. ඔවා හංගන් ඉන්න හදන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔය සද්ධර්මයේ හැමෝට ඔබ යම් තාක් දුරට මේවා හංගාගත්ත කෙනෙක්. ඒකට කියනවා උපන්න කුසල් කියලා. ඒ උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම කියලා සම්මා වායාම වල නැද්ද? මේ අපි හදාගත්ත මෝඩකම් ටික හංගලා තියලා නිදහස් වෙන්න බෑ. අර පජහන්ති විපස්සිනෝ නුවණින් බැහැර කරනවා කියන වැඩේ දැන් කරන්නේ කොහොමද? ඇතමුන් කල්පනා කරන්නේ සමාධියක් හදාගත්තාම දැන් බැහැර වෙලා කියලානේ. මම අවසර 25-30කට ඉස්සෙල්ලා දකින්නවා. ඔසිල් සමාදන් වෙලා ඉන්න උසෝසයන් තුළ බොහොම සද්ධාවෙන් උදේ ඇවිදින් සිල් සමාදන් වෙලා සියල්ල ලකස් කරගෙන දැන් වාඩිලා ඉන්නවා. අර gedara තිබිච්ච මොකක්වත් හිතේ දැන් නැහැ. ඒ පිළිබඳ ස්වාමියා එක්ක ගැටලුවක් තිබුණා නම් දරුවෙක් ගැටලුවක් තිබුණා ඉඩම් පිළිබඳ මොනවද තිබුණා සරණ මොකක්වත් දැන් නැහැ. ඇත්ත තමයි කාරණේ. දැන් නැහැ කියන්නේ මේ මොහොතට ආපු හිතේ නැහැ. දැන් ඉන්නේ සිල් සමාදන් වෙලා සතුටින්. නමුත් gedara ගියාපම අරවා එන්නේ ඒවා හිත ඇතුළේ නැද්ද? දැන් නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒවා එන්න හේතු තියෙනවානේ. සිල් සමාදන් වුණාම දැන් නැහැ වගේ සමාධියක් හදාගමම දැන් නැහැ. ලෞකික සමාධියක් හදාගත්තාම අද මේ ලෝකෙට හැදලා තියෙන ලොකුම ලේඩේ ඒකනේ. ওই ටික ඔක්කොම තියාගෙන මග ඇරලා ඉඳ හදා ගන්නවා සමාධිය. සම්මා සමාධිය කියලා. මේ තියෙන සතුට කියලා උදන් අරනවා. ඔය බොළඳ සතුට හොයාගත්තේ අද නෙමෙයි 1981. ඔකට කියන්නේ බොළඳ සතුට. ඕක නිකන් සාගරයක් මැද තිබෙන හතර පැත්තට හේදිලා යන දිවිනක් වගේ. ටිකක් වෙලා ඉන්න පුළුවන් ඊට පස්සේ හරැල්ල ගහලා දිය වෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඕයම් මග ඇරලා ඉන්න සංසුන් සමාධියක් හදාගන්න කියලා නෙමෙයි.
අර තබපු දේවල් ඇවිදින් ඉවත් කිරීම තුළ ඒ පැත්ත හිස් වෙනවා. නොතැබීම තුළ ඒ පැත්ත හිස් වෙනකොට එන්න නැති වුනහම තියෙනවා තවත් සමාධියක්. ඒකට ලෞකික සමාධිය කියන්නේ ආනන්තරික සමාධිය කියලා කියනවා. ඒකට දුක කියන්නේ ඒක දුකින් මිදීම කියලා කියනවා. තමා හදාගත්ත දුකට හේතු ටික තමන් බැහැර කළ යුතුයි නේද? මෙත්තං මානං සම්මදඤ්ඤාය කියලා පෙන්වන්නේ ඒක නේද? මනා නුවණින් මේකේ තමන් හදාගත්ත මොඩකමක් කියලා දැකලා දැන් ඉතින් එකතු වෙමින් බලවත් කරන පාර අතහැර දමා එන්නට හැර එකතු නොවෙන්නට. ඒක තමයි බැහැර කරන පාර. එන්නටත් ඕනේ. නමුත් එන එක වෙනක්, එන එක එකතු වීම තව එකක්. එන එක වෙනත්, එන එකට එකතු නොවීම තවත් එකක්. මෙතන පාරවල් දෙකක්. ඔය කියන්නේ අපි Y junction කියලා. එහෙම නැත්නම් තුම්මන් හන්දි කියලා. එක පාරකින් එන්නේ. පාරවල් දෙකක යන්න තියෙනවා. එන්නේ අතීතයේ තිබිලා වුණ කෙනෙකුට. පෘථග්ජනයා පල්ලමට තියෙන පාර යනවා, පරිහානිය දක්වා යන පාරේ. තවදුරටත් එකතු කරමින්. අනිත් කෙනා ඒවා බැහැර වෙන ඇතුළත නොසැඟ වෙන පාරේ යනවා. අර පල්ලමට ගියොත් හේතු ඉතුරු වෙනවා පහු. අන්න එහෙම කාටත් මේ අතීතේ එනවා පෘථග්ජන පුද්ගලයා එකතු වෙමින් සතර හදනවා, ආර්ය පුද්ගලයා එකතු නොවීමෙන් බැහැර කරනවා. දැන් ඔබට තේරුණාද වර්තමානයේ බුදුරජාණන් වහන්සේ වදාළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය, කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානය. ඔය කසල තියෙනවානේ. ඔක්කොම කුස්සිය බැහැර කරන තැනක් තියෙනවා, නැත්නම් එළියේ පාරායින බැහැර කරන තැනක් තියෙනවා. එන දවසට ඔක්කොම දාගෙන යනවා කසල. කසල බැහැර කරන්න එපා. නැත්නම් ගඳ ගහනවානේ. මේ කසල ඒ වගේ සිතේ තියෙන කසල තැන්පත් වෙලා තිබෙනවා. ඒකෙන් එන්න ආව දුර්ගන්ධය තමයි ඔය මානසික දුක කියලා කියන්නේ. බාහිර ලෝකෙ තියෙන එකක් නෙමෙයි. බැහැර වෙන්න අතීතයේ ඇවිදින්නෙම වෙනවා, අනාගතයට නොතැවීමෙන් නිව වෙනවා කියන කාරණේ තමයි මෙතන මේ පෙන්වන්නේ පජහන්ති විපස්සිනෝ කියන එක. දැන් ඉතින් මේක තේරෙනවා නම් ඔබ කවුද? සසර හදන කෙනෙක්ද? සසරට හේතු නොහදන කෙනෙක්ද? අනුසෝත ගාමියෙක්ද? පටසෝත ගාමියෙක්ද? පෘථග්ජනයෙක්ද? ආර්යෙක්ද? කාගේම සහතිකයක් ඕනේද? ඔබට මේ අතීතයෙන් එන එකට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්නට යාම මඤ්ඤමානයේ මම බවත්, මාන බවත්, ඒක ප්‍රහාණය කරන්න ඕන බවත්, එනිසා උපේක්ෂා සහගත වෙන්න ඕන බවත්, ආපු දෙයක් නැත්නම් ඒකට එකතු වීමෙන් ප්‍රශ්නේ බලවත් වෙන බවත්, ආපු දෙයක් නැත්නම් එකතු නොවීමෙන් එයා යන්න ඕන බවත්. දැන් ඉතින් ගන්න. උප්පන්නං කාමිතක්කං කියන්නේ ඕක තමයි ඔය. හොඳට තේරුම් ගන්න මේවා හට නොගෙන නැති කරන්න බෑ, හට ගන්න ඕන. නමුත් ඒ වදයක් හැතවත පුද්ගලයාට හට ගැනීම වදයක් නිසා ඔහු මත්පැන් පානයෙන් මගහැර සිටීමෙන් කලාවක් හොයනවා මේන් බේරිලා ඉන්න. තමන් ළඟ තිබෙනවා නම් හංගගෙන බේරිලා ඉන්න වෙලාවක් නැහැ, කොයි මොහොතේ හොයනවා. විතරක් නෙමෙයි ඒකට අදාළ දුකත් ඔබට ලබා දෙනවා. බුදුන් වහන්සේ යෝජනා කරනවා බාහිර ලෝකේ ඕවා නැහැ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. බාහිර ලෝකෙට දුක් ගෙනත් දෙන්නේ නැහැ මොනම ප්‍රශ්නයක්වත්. ඔබේ ඇතුළත තිබෙනා වූ මේ නොසන්සුන් වීම ඔබේ දුර්වලකමක්. වර්තමානයේ තුල ඇති වෙන ප්‍රශ්න තුල මේ පුද්ගලයන්ගේ නොසන්සුන් බව හොඳට පේනවා. ඔවුන්ට මල් පහන් පූජා කරන චෛත්‍ය හදන පෘථග්ජන ආගමික ජීවිතයක් කරනවම තමන් හදාගන්න ආගමික ජීවිතයක්, ආධ්‍යාත්මික ආගමික ජීවිතයක් නැති බව. සාමාන්‍යයෙන් ගම්බද ව්‍යවහාරයේ අවුරුදු 50කට 60කට පෙර හිටියා වූ වැඩි හිටියන් මේවා සම්බන්ධයෙන් ඔයගේ ප්‍රශ්නයක් අහම ඉතින් වුණ දෙයට මොකද කරන්නේ? එහෙම කියලා කියනවා. ඒක ගීතවද එකක් තියෙනවා හත්තලාම වෙච්ච දෙයට මක් කරන්නද කියලා. ඒ වචනෙන් කියන දේ මේ අභියෝග මීට වඩා වැඩි වෙන්න පුළුවන්. කරදර. නැත්තම් මේ බාධක. ඒත් අපි ජීවත් වෙන්න ඕනනේ.
ඉතින් ලේ නරක් කරගෙන කෑ ගැහුවයි කියලා ප්‍රශ්න විසඳුමක් හම්බ වෙනවා. ඔබනේ දුකටපත් වෙන්නේ ආයෙත්. කවුරු හරි දෙන විසඳුමකට සමස්තයක් වශයෙන් සහයෝගය දක්වනවා නැත්නම් Tamanට පුළුවන් පරිදි විසඳුමක් හොයනවා ඇරුණාම අර උත්තරයක්ද? අන්න අපි මේක යොදා ගන්න තමන්ගේ දුර්වලකම හදා ගන්න. මට මතක් වෙන තැනක් තිබෙනවා. කරණීයමිත සූත්‍ර දේශනාවේ තිබෙනවා උන්වහන්සේලා බුදුන් වහන්සේගෙන් ධර්ම ඉගෙන ගිහින් සංසුන්ව ඉන්න උත්සාහ කරපුවාම හිස නැති මල කඳන් නැත්නම් මලමිනි එහෙම නැත්නම් විකාර රූප පේන්න ගත්තයි කියලා. ඒකෙන් බියටපත් වුණ අය උන්ට සිත සංසුන් කරගන්න බෑයි කියලා බුදුන් වහන්සේට පැමිණිලි කළා. ආපෝ එතන භාවනා කරන්න හොඳ නැහැ වෙන තැනකට යන්න කියලාද බුදුන් වහන්සේ දේශනා කළේ. එතෙන්දම යන්න කියලා නේද? තමන්ට ගැටලුවක් අපුරුදු දෙයක් තියෙනවා නම් ඒක තමන් හදාගත්ත දෙයක් ඒක නොනැසින් බලා විසඳ ගන්න කියන එක බුදු සමය උගන්වන්නේ. තමන්ට දුකක් යම් කාරණයක් තියෙනවා අනිත් කෙනෙකුට ඒක නැහැ. තමන් ඒකට මුහුණ දීලා හදා ගන්න වැරුණාම අර සංසාරේ පුරුදු කරගත්තා වූ කරදරයක් කරලා මගාරින්න යන පාරේ ගිහින් හරියන්නේ නැහැ. ගමෙන් ගිහින් රටෙන් ගිහින් බැනලා පෙස්සමක් ගහලා නැත්තම් මඝාතනය කරලා විසඳුම් හොයනවා. මේක මේ තමන් හිතින් හදාගත්ත දෙයක වදයක් නෙමෙයි විඳින්නේ. ඒක වැඩෙන එක තමයි අපි පෙන්වන්නේ පරිහාන ධම්මං කියලා. ඒක වැඩෙනවා වගේම නැවත නැවත දැකීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් එක තමයි මේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. එහෙනම් බුදු සමයේ අභියෝගයක් තියෙන තැන අභියෝගයට නොනින් මොහොනදී වාර ගැනීම ඇරුණාම පලා යාම උගන්වන්නේ නැහැ. බලන්නකෝ ඔබ ළඟ ඔය පවුල් අතර යම් කිසි අමනාපයක් තියෙනවායි කියලා. කවුරු හරි කියන දේවල් අහනවා වපරෙන් බලන්න ගියොත් එන්න මේක වර්ධනය වෙනව නේද කියලා. නමුත් කළ උදව්ව ගැන කවුරු හරි මතක් කරලා ඔක අතහැරලා දාන්න ගියාම හෙට අනිද්දා වෙනකොට අර අමනාප සහගත බව යලිත් ආයෙත් සුහද බවටපත් වෙනව නේද? සම්ඩු වෙවි යාළු වෙවි දූපැන වතු මෙදුලේ. සම්ඩුත් වෙනවා නමුත් යාළු වෙනවා. ඔන්න ඇදෑයොත් එහෙම තමයි යම් මංගල උත්සවවලදී අමනාප වෙනවා මොකක් හරි. නමුත් පහවදාට ආයි පස්සේ හරි. යාර අතහැර දැමීම නේද? පැවැත්තුවොත් එකතු වෙනව නැත්නම් අතහැර දානවා නේද? ඔබට ඔය පස්සද්දි කියලා කතා කරන්න ආව සැහැල්ලු බව නිකන් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය දේවල් සිතින් බැහැර වෙන තරමට තමයි ඔබට පස්සද්දේ හම්බ වෙන්නේ. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියන්නේ කායේ සහ සිතේ නෙමෙයි, සිතේ සිතුවිලි වල ඔය බර නැති සැහැල්ලු බව. දැන් ඉතින් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? අවදි වෙනවා. නින්දට යනතුරු ඔබට රාජකාරී තියෙනවා. විවිධ ශේස්ත්‍රවල. ඒවට මුහුණ දෙනවා ඔබ පස් දොරෙන්. ඔබ බණ තේරෙන්න ඉස්සෙල්ලා හදාගත්තා වූ මේ මෝඩකම් ටික ධනෙන්, කුලයෙන්, නිලයෙන්, බලයෙන්, රූප සම්පත්තියෙන් සහ මෙකී නොකී දේවල් වලින් හදාගත්තා වූ මානෙ එනවා උතන්ට. අනිත් අයට අනුන් පද කියන් රිදවන්න පහත් කර සලකන්න. ඔන්න මාරයා. එකතු වුණොත් සත්තා ගච්ඡanti දුක්ගතින් ඉහාත්ම වශයෙන් ඔබට මේ දුක තවදුරටත් විඳින්න වෙනවා. බලවත් වෙන්න. අන්න ඒ තමන් විසින් අනුගමනීය කරන ප්‍රතිපදාව තුළයි මේක බලවත් වෙන්න කියලා තේරුණාම තං මෝහං සම්මදඤ්ඤාය. දැන් බැහැර කරන්න වෙනවා නුවණින්. නුවණින් බැහැර කිරීම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය. මතක තබා ගන්න. මේ මොහොතට එන දේ නුවණින් බැහැර කිරීම. අන්න බුදුරජාණන් වහන්සේකට එකතු කරලා තියෙනවා ඔය ඔබ පාවිච්චි කරන අසිහියෙන් එකතු වෙන එක වෙනුවට මේ මොහොතට මේක එකතු නොවීමෙන් මේක බැහැර වෙනවා කියන අවබෝධයෙන් යුක්තව වීරියක් කරන්න ඕනේ කියලා. දැන් එහෙමනම් ඔබට මම ආපු වෙලාවට ඒ මමත්වයට එකතු නොවීම නේද මේ බැහැර කිරීම කියලා කියන්නේ. දැන් බලන්න මේක උගන්වනවා නේද? කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියලා. දැන් පුනර්භවයට එන්නේ නැත්තේ කවුද? අතීදානි පුනර්භව. ඕරම්භාගයේ සංයෝජන 5 විනාශ කිරීමෙන් අනාගාමී වූ අය මෙහාට එන්නේ නැහැ. නමුත් උඩ තිබෙනවා මේ මව්කුසකට එන්නේ නැහැ. නමුත් එතනින් එහා පැත්තට මෙහාට එන්න ශක්තියක් නැහැ. භව ගමන අනිත් පැත්තට යනවා.
එදා ඒ දක්වා ඔබට හදන්න තියෙනවානේ. ඔබට පැවරී තියෙන රාජකාරී කිසිවක් අත්හරින්න වෙන්නේ නැහැ යහපත් දේවල්. ඒ තුල සැඟවෙන්නා වූ මේ ස්වභාවය ඔබ අන් අයට නොදැනෙන්නට නුනින් දැකීම තුළින් එයාට තැන නොදීමෙන් එකතු නොවීමෙන් ඔබ භාවිතා කරන්නේ ඒ මානේ නැමැති අபிසංකාරයේ ප්‍රහාණය බව. මානේ නැමැති අபிසංකාරයේ අනිත්‍ය බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. වසර ගණනාවක් තිස්සේ වැඩුණ එක දවසට බලාපොරොත්තු වෙන්න එපා බිඳුව දක්වා යයි කියලා. නමුත් මට විදිහ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 10 10 20 20 නැත්තම් ඒ කාලේ 10 අද රුපියල් 10 වෙන්න කැටේට දානකොට ආයිකේ බලවත් වෙනවා. ගන්න වෙන්නේත් එක එක. අවශ්‍ය වුණාම අපි සමහරවිට රුපියල් 10 වල් අරන් තියනවා කැටේ. අනිත් පැත්ත හරවලා ඉදි 60 කටුවක් එකක් දාලා හරවලා මුගක් ගන්න බෑ එක එක ගන්න පුළුවන්. එක එක ගත්තොත් මහන්සියෙන් හිස් වෙනව නේද? අනේ එක එක කැටෙන් අරගෙන කැටේ හිස් කරනවා වගේ එකින් එක නැවත එනේන මොහොතක් පාසා එකතු නොවීමෙන් එහි මූලය බලවත් වීමෙන්ට දුර්වල වීම. ඔබට තේරෙවි තියෙන තුරු වෙනවා නැති දවසට එන්නේ නැහැ කියලා. තියෙන තුරු එන එකේ වදේ ඔබට තේරෙවි එක දුක බවත් නැති දවසට වදයක් නැති එක දුර නැති බවත් තේරුම් ගන්නට ඔබට ටිකක් දුර යනකොට තේරෙවි මේ තමයි පාර කියලා. ඔන්න ඒක ධම්මං භික්ඛවේ පජහත. පළමුව එහෙමනම් මම හඳුනා ගන්න වෙනවා. කෙස්ලොම් නිදත් වලින් හැදෙන්නේ නැහැ. මාන්නෙන් හැදෙන්නෙත් නැහැ. ඒ මොහොතේ එන ඒ සමග ඇලීමෙන් මමත්වෙන් ගැනීමෙන් ඒතන් මම මානය. ඒක ඉතින් මාන සෙය්‍ය සදිස හීන වෙලා හිතින් බලනවා. සාපේක්ෂ කිසිවක් නැතුව වෙනවා අන්තිමට. සිදුවෙන ඕන දෙයක් නැත්නම් ඒකක් සම්බන්ධයෙන්ම උසස් පහත් නැහැ උපේක්ෂා සහගතයි. බාහිර දේවල් සිදු වෙන්න පුළුවන් අදාළ අපිට මේ සම්බන්ධයෙන් මතයක් නැහැ. ඒ මතේනේ ඔය දැන් ඔය ඉදිරිපත් කරන්නේ. තමන්ගේ ඇතුළත තියෙන දේ තමයි එළියට ඇවිදින් අර ප්‍රතික්‍රියා දක්වන්නේ කයෙන් වචනෙන්. ඔය පසුගිය කාලවක වානෝ තුල ඉතින් ඔය ලැබෙන දේවල් බෙදා හදා ගන්නට ගිහින් ඉන්ද්‍රහල් අසල නීත්‍යානුකූලව සාමකාමී වෙනකොට ගහ බැන ගන්න ගිහින් පොලිසියෙන් පවා දාන්න උනේ ඔය දරා ගන්න බැරිකම තමයි. ඒ බඳු අභියෝගයකට මුහුණ දෙන්න බැරිකම. අපහසුතාව හරි කියලා හෝ සාධාරණ කරනවා නෙමෙයි මම. නමුත් ඕනෑම දෙයකට අපිට මුහුණ දීම තුළ අපේ බෞද්ධකමේ තැන්පත්කම ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙලාවක්. නැත්නම් හදා ගන්න තියෙනවා. අන්න එහෙම මාවතක් මේක. එතකොට බුදුන් වහන්සේගේ වචනයත් මතක තියාගන්න. ඇපවීමක්. බුදුන් වහන්සේ යමකට ඇප වුණා නම් පාර හරිනම් වරදින්න බෑ. පාර වැරදි නම් වෙන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පාරේ වැරද්දක්. එනිසා මේ මොහොතින් මොහොතට අනාගත ඵලයක් උපදින්න හේතු නොකර ඉතුරු කිරීමේ අභ්‍යාසය මිනිසා විසින් පුරුදු කරන්න ඕන. මව්කුසෙන් බිහිවන තැන මැරෙනකල් කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැතුව නැවතත්. එතකොට මොහොතින් මොහොත ඔබේ මානය මිය යනවා. ඔබ ඉතුරු වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීම සඳහා අදාළ කරන්නා වූ ප්‍රඥාව විවර කරගන්නට අනුගාමී ප්‍රතිපදාවට එන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ අංක 1166 ඉරක් 32 උද්‍යානපාර කොට්ටාව උතුර පන්නිපිටිය ලිපිනෙහි පදිංචි කපිල නවරත්න මහතා සහ සුමුදු නවරත්න මහත්මිය විසිනි. අරමුණු මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය හා මහා පුණ්‍ය කුසලයේ දැනට වසර 15කට පෙර මිය පරලෝකීය වූ මාලා උඩවත් ආදරණීය මෑණියන් ගුණානුස්මරණයක් වේවා අවශ්‍ය නම් අනුමෝදන් වේවා. පවුලේ සියලු මිය ඥාතීන් හා පිතුන් පින් අවශ්‍ය ස්ථානයක සිටී නම් ඒ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා භවයකදී මිනිසත් බල බානුගාමී ප්‍රතිපදාව තුලින් නිවන් මඟ හෙළි කරගනිත්වා. සුජීවත්ව සිටින එස්.ජී. ගුණතිලක පියාණන්, එම්.බී. රත්නායක පියාණන් හා
WJ අබේගුණ වර්ධන මෑණියන්ට මෙම ධර්ම දානයේ ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස වේවා සහ ධර්මාවබෝධයට මඟ විවර වේවා යන්නත් ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. සවන් දීම තුලින් තේරුම් ගැනීම තුලින් මඟ විවර වෙනවා. භූමිතා විහාරා ඉනුර කේමින් එවින් සහ දෙවින්‍යා යන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ලෞකික ලෝකෝත්තර මාර්ග දෙකේම සුඛයට මං පෙත්විර වේවා. ධර්මාවබෝධයට මඟ විවර වේවා කියන එකේ තේරුම ඒකයි. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තව තවත් මෙවැනි ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. මුලිදායකත්වයේ දරා ධර්මදේශනාව කරවා ගැනීම ඔබ පැතුම් පරලොස්සපත් ඥාතීන් වෙනුවෙන් උපහාරයේ සමග පින් අනුමෝදන් වේවා. අවශ්‍ය නම් සුජීවත්ව වාසය කරන්නා වූ වැඩිහිටියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ආධ්‍යාත්මික කටයුතු සාර්ථක වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් ධර්මශ්‍රය කළ හැමටත් ඉහාත්ම වශයෙන්ම අප ළඟ දුකටපත් වෙන්න කාරණයක් තියෙනවා. ඒ ප්‍රහාණය කිරීම ධර්ම මාර්ගය වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සැනසෙල්ල උදා වේවා යන්න අපේද ප්‍රාර්ථනයයි. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං